නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත්තු මේ මුළු මහත් ලෝකයට අනුකම්පාවෙන්ම පහළ වී වදාළ පරමෝත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ පින්වත් මලිත් රන්දුණු දහනායක මහත්මයා විසින්. විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගෙන එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ මාර්තු මාසයේ දෙවන දිනට යෙදුණු තමන්ගේ ජන්මදිනය නිමිත්තෙන් ධර්ම දානමය පින සිද්ධ කරලා තමන්ගේ ජීවිතයට මේ පිනේ ආශිර්වාදය සලසා ගන්නටත්, ඒ වගේම තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින්වල පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද දවසේ මේ ධර්ම දාණයට දායකත්වයෙන් දරන්නේ. අද මේ ධර්ම දේශනාව ආරම්භයේදීම මා කල්පනා කළා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සිද්ධ කරපු එක අවවාදයක් සිහි කරන්නට. බුදුරජාණන් වහන්සේ වදාළේ එය ධම්මපදයේදී. බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම: न भजे पापके मित्ते न भजे पुरिसादमे भजेत मित्ते कल्याणे भजेत पुरिसुत्तमे. තමානොමග යන නිසා පවිටන් ඇසුරට එපා. ලොවෙහි අධම මිනිසුන්නම් කිසිවිට ඇසුරට එපා. සුමගට ගෙන යන නිසා කරන් කලන මිතුරු ඇසුර උතුම් කෙනෙක් වෙයි තමා. කරන් උතුම් මිනිස් ඇසුර. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී අපිට මේ අවවාදය වදාළේ න භජේ පාපකේ මිත්තේ. මේ සංසාර ගමනේ යනකොට ජීවිතේ දුකෙන් දුකට ඇද දමන පාපී මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්නට එපා. න භජේ පුරිසා ධමේ. අධම ගති ඇති මිනිස්සු නම් ඇසුරු කරන්නට එපා. පින්වතුනි, මේ සංසාර ගමනේ පාප මිත්‍රේ කාශ්‍රයට වැටුනොත්, අධමේ කාශ්‍රයට වැටුනොත් කොච්චර විනාශයක් සිද්ධ වෙනවද? මේ සංසාර ගමන මෙච්චර භයානක වෙනවා. මේ සංසාර ගමන අතිශයින් භයානක වෙනවා. අධමයෙක් ඇසුරු කරන්නට ලැබුණොත්, පාප මිත්‍රයෙක් ඇසුරු කරන්නට ලැබුණොත්. හැබැයි කෙනෙකුගේ ජීවිතයට ආශ්‍රය කරන්නට ලැබුණොත් එක මොහොතක්, එක සුළු මොහොතක් කෙනෙකුට ඇසුරු කරන්නට ලැබුණොත් එහෙම කල්යාණ මිත්‍රයෙක්, උතුම් මිනිසෙක්, ඒ කෙනාට ඒ සුළු මොහොත පවා බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඒක හොඳට තේරෙන සිදුවීමක්
අපදාන පාළිය අන්තර්ගත වෙනවා. මේ අපදාන පාළියේ මේ තියෙන සිදුවීම හරීම විස්මයජනකයි. ධම්ම රුචි කියන අරහත් මහෝත්තමයන් වහන්සේ තමයි අපදාන පාළියේදී මේ සිදුවීම වදාරලා තියෙන්නේ. ඒ සිද්ධිය මෙන්න මෙහෙමයි උනේ. උන්වහන්සේ වදාරනවා අපදාන පාළියේදී යදා දීපංකරෝ බුද්ධෝ සුමේධං ව්‍යාකරී ජිනෝ. දීපංකර කියන අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමේධ තාපසයා හට එදා නියත විවරණ ලබා දුන්න දවසේ. එතකොට මේ මොකක්ද මේ කියන්නේ? අපේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ එනකොට මීට අසංකේය කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයකට ඉහතදී ලෝකේ පහළ වුණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ උතුම් පාද මූලයේදී සුමේධ තාපසයාව සිටියේදී නියත විවරණ ශ්‍රී ලැබූ දිනය. ඒ නියත විවරණ ශ්‍රී ලබන දවසේ මේ මෙහෙම කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණේ ලබා දුන්නේ. අපරිමෙය්‍යේ ඊතෝ කප්පේ අයං බුද්ධෝ භවිස්සති. මේ මෙහි සිටින පින්වන්තයා මින් සාර අසංකේයකුත් කල්ප ලක්ෂයක් ඇවෑමින් එළඹෙන කල්පයේ සම්බුද්ධත්වයට පත්වන්නේය. ඉමස්ස ජනිකා මාතා මායානාම භවිස්සති. ඒ ජීවිතේ මොහුගේ ජනක මාතාව මායා බිසව් නම් වන්නේය. පිතා සුද්ධෝදනෝ නාම මොහුගේ පියතෙමේ සුද්ධෝදන නම් වන්නේය. අයං හෙස්සති ගෝතමෝ. මේ පින්වන්තයා ගෞතම නම් වන්නේය. බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දීපු විදිහ. පදානං පදහිත්වාන කତ୍වා දුක්ඛර කාර්යං. බොහෝසේ වීරිය වඩා දුෂ්කර ක්‍රියාද සිදු කොට අසත්ත මූලේ සම්බුද්ධෝ බුද්ධිස්සති මහා යසෝ. ඇසතු කියන බෝරුක් මූලයේදී මහත් යසස් ඇති මෙතෙමේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේය. උපතිස්ස කෝලිත නමින් ඒ සම්බුදුරජාණන් වහන්සේ හට අග්‍ර ශ්‍රාවකයෝ වන්නේය. මේ බුදුරජුන් හට ආනන්ද නම් තෙරුන් උවටැන් කරන්නේය. කේමා උප්පල වන්නා නමින් අග්‍ර ශ්‍රාවිකාවෝ වන්නා හොය. චිත්ත ආලවක නමින් අග්‍ර උපස්සකයෝ වන්නාහ. කුජ්ජුත්තරා නන්ද මාතා නමින් අග්‍ර උපාසිකාවෝ වන්නා හොය. මෙහෙම දීපංකර බුදුරජාණන් වහන්සේ එදා නියත විවරණ ශ්‍රී දීලා තියෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ මුළු ජීවිතේම දැකලා. එතකොට මේ බුද්ධ ශාසනය ගැන මේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. අවසානයේ මේ විස්තරය තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙහිමත් වදාලා කියනවා බෝධි ඉමස්ස වීරස්ස අසත්තෝති පෞච්චති. මේ සර්වඥ වීරයන් හට බෝධිය බවට පත් වෙන්නේ ඇසතු වෘක්ෂයයි. දැන් අදටත් අපි බෝධිය කියලා වඳින්නේ ඒ ඇසතු වෘක්ෂය. ඉතින් එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ඔය විදිහට නියත විවරණ ශ්‍රී දෙනකොට එදා ඒ මහා ඍෂි බුදුරජුන්ගේ වචනේ අසා දෙව් මිනිස්සු සතුටින් සාදුකාර දීදී අනුමෝදන් වුණා. තදාහං මානවෝ ආසින් මේඝෝ නාම. මං ඒ කාලේ මේඝ කියලා තරුණයෙක්. සුමේධ කියන මේ ශ්‍රේෂ්ඨයා ගැන බුද්ධ වීරයන් වහන්සේ විවරණ ශ්‍රී දෙද්දී මටත් ආසාවක් ඇති වුණා ධර්ම අවබෝධ කරන්නට. එදා ඒ විවරණ ශ්‍රී ලබන දවසේ ඒ පිරිස අතරේ හිටපු තරුණයෙක් මේඝ බුදුරජාන් වහන්සේ කියන වචන අහගෙන ඔහුටත් හිතක් උපන්නා. අනේ මටත් ඒ කියන සොඳුරු දහම අවබෝධ කරගන්න ඇත්නම් මටත් ධර්ම අවබෝධය ලබන්න ඇත්නම් කියලා සතුටක් ආසාවක් උපන්නා. ඉතින් ඒ සුමේධ කියන පින්වන්තයා
ඒ බුද්ධ ශාසනය පැවිදි වෙන්න තීරණය කරපු නිසා මාත් ඒ අනුවම ගිහිල්ලා පැවිදි වුණා. ඒ කිව්වේ නියත විවරණ ශ්‍රී දුන්නට පස්සේ සුමේද තාපසයා හට ඒ සුමේද තාපසයා දීපංකර බුදුරජාන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවක් විදිහට පැවිදි වුණා. ඔහු පැවිදි වෙච්ච නිසා ඔහු කෙරෙහි හිත පැහැදුනා. ඊළඟට ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා හිත සතුටු කරගත්ත මේ මේඝ කියන තරුණියත් බුද්ධ ශාසනයේ මහාන වුණා කියනවා. බුද්ධ ශාසනයේ මහාන වෙලා මං හොඳට ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තවම වාසය කරද්දී පාප මිත්තේන කේනචි ඕන්න අන්ධකාරේ ඔන්න ජීවිතයට අඳුරාවා සංසාර ගමනම විපතේ හෙළන ඇසුර මට ඇසුරු කරන්ට ලැබුණා පාප මිත්‍රයෙක්ව. කිසියම් පාප මිත්‍රයෙක් ඇසුරට වැටිච්චි නිසා නියෝජිතෝ අනාචරේ මං මේ පාප මිත්‍රයාත් එක්ක එකතු වෙලා අනාචාරයේම යෙදුණා. මගේ ජීවිතේ මං වරද්ද ගත්තා. ඒ කියන්නේ ඒ ජීවිතේ භික්ෂුවකට නොසුදුසු දේවල් කරගත්තා. සුමග්ගා පරිදංසිතා මං සුමගින් සම්පූර්ණයෙන්ම ගිලිහි වැටිලා විපතටපත් වුණා. අන්තිමේ සිවුරු ඇරලා බුද්ධ ශාසනයෙන් බැහැර වුණා. එතකොට මේ ඔක්කොම මේ සිද්ධ වෙන්නේ පින්වතුනි දීපංකර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ. සුමේද තාපසයාට නියත විවරණ සිරි දෙනවා අහලා හිත පැහැදුනා. සුමේද තාපසයා පැවිදි වෙච්ච නිසා ඔහුත් පැවිදි වුණා. පැවිදි වෙලා හොඳට ඉන්ට හැදුවා. පාප මිත්‍රයෙක් අහු වෙලා අනාචාරයේ යෙදුණා. සුමගින් බැහැර වුණා. සම්පූර්ණයෙන්ම විපතටපත් වුණා. පැවිද්ද වරද්දාගෙන අවසානයේ ගිහි වුණා. ගිහි වෙලත් ආශ්‍රය කළේ පාප මිත්‍රයා. මේ පාප මිත්‍රයාට අහු වෙනවා කියලා කියන්නේ හරියට කෙමනට අහු වෙනවා වගේ. බේරිල්ලක් නැහැ. පාප මිත්‍රයෙකුට අහු වුණොත් එහෙම කෙමනට අහු වුණා වගේ ඒ පාප මිත්‍රයාගෙන් බේරෙන්න විදිහක් නැහැ. ගිහි වුණාට පස්සෙත් මේ පාප මිත්‍රයා ඇසුරු කර කර ඒ පාප මිත්‍රයාගේ මේ වචනවලට අනුව කටයුතු කරපු නිසා ඒ පවිටා විසින් මෙහෙවන ලද මම අකරින් ආනන්තරියන් ඝාතයින් දුට්ඨ මානසෝ මං මගේම මෑණියන්ව දුෂ්ට සිතින් ඝාතනය කරලා ආනන්තරීය පාප කර්මී කරගත් එකෙක් බවට පත් වුණා. බලන්න මේ සසරක තියෙන භයානකකම. සංසාර ගමනක් කියන එක කොච්චර බිහිසුණුයිද? දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා මහා පෙළහර දැකලා මතු අනාගතයේ සම්බුදු බවට පත්වෙන කෙනෙක් විවරණ සිරි ලබනවා බලලා ඒ ඔක්කොම දැක්ක ඇස් දෙකින් ඒ ඔක්කොටම හිතත් පැහැදිලා බුද්ධ ශාසනයට ඇවිල්ලා මහානත් වෙලා පාප මිත්‍රයෙක් නිසා විනාශයෙන් විනාශ මුඛයට යන හැටි මට මතකයි එක දේශනාවක ජාතක කතාවේ මේ ජාතක පොත් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පාප මිත්‍රයෝ කියන ජාතිය නම් දෑහැට දකින්ටවත් නොලැබේවා. පාප මිත්‍රයෙක් එක්ක නිකන්වත් අල්ලාප සල්ලාපයක් කරන්නට නොලැබේවා. එහෙම කියනවා. එහෙම ඇයි වදාරන්නේ මේ පවිටු මිතුරු ඇසුර කියලා කියන්නේ ඒ තරම් භයානක එකක්. බුදුරජාන් වහන්සේ වදාළේ පවිටා එක්ක පවිටාගේ අවවාද අනුශාසනා පවිටාගේ අදහස් නොගත්තත් ඒ පවිටත් එක්ක ළඟ හිටියත් කිලිටි වෙනවා කිව්වා. පවිටෙක් ළඟ උන්නත් කිලිටි වෙනවා. හරියට පිරිසිදු තනකොල්ලක් උඩට කුණු මස් දැම්ම වගේ කියනවා. කුණු මස් පිරිසිදු තනකොළ ගොල්ලකට දැම්මා කියලා තනකොළ කුණු වෙන්නේ. හැබැයි ඒ වෙලේ ඉඳලා තනකොළ වලින් අර පිලුණු ගඳ අර ජරා ගඳ පිළිකුල් සහගත දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා. ඊළඟට විස නැති ඊතලයක් විස පොවාපු ඊතල අතරේ දැම්මුත් එහෙම අර විස ටික ටික විස පොවලා නැති ඊතලයට කාවදිනවා කියනවා.
ඊළඟට අසූචි ඇඟේ තවරාගත්ත සර්පෙක් තමන්ගේ ඇඟේ දාගත්තොත් එහෙම පිරිසුදු මිනිස්සෙක්. ඒ සර්පයා සමහරට දෂ්ට කරන්නේ. දෂ්ට කරලා අනතුරක් වෙන්නේ. හැබැයි ඒ සර්පයාගේ ඇඟේ තියෙන අසූචි ඔක්කොම තමන්ගේ ඇඟේ ගෑවිලා ගඳ ගහන්න පටන් ගන්නවා. මේ වගේ අසත්පුරුෂයාගේ ඇසුර, පාප මිත්‍රයාගේ ඇසුර ශාස්ත්‍රුන් වහන්සේ ගර්හා කළේ මෙච්චර අනතුරක් තියෙන නිසා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔහොම හොඳටම වැරදුනා. හොඳටම වැරදිලා ආනන්තරීය පාප කර්මී කරගත්ත නිසා තතෝ චුතෝ මහා වීචින් uppannෝ සුදාරුණං. මං එතනින් චුත වෙලා ගිහින් උපන්නේ බොහෝම දරුණු දුක් ඇති අවීචි මහා නරකයේ කියනවා. ඉතින් ආනන්තරීය පවණි කරගත්තේ කල්පයක් නිරයේ පැහුණා. කල්පයක් නිරයේ පැහිලා ආයේ පින්වතුනි සුගතියකට ආවේ නැහැ. බලන්න මේ ගැන කියන විදිහ විනිපාත ගතෝ සන්තෝ සංසරින් දුක්ඛිතෝ චිරං. මං මේ දුගතියට ගිහිල්ලා බොහෝ කාලයක් දුගතියේ දුක්ඛිතවම හැසිරුණා. න පුනෝ අද්දසං වීරං සුමේදං නර පුංගවං. අනේ මට කවදාවත් ආයේ ඒ සුමේධ කියන නර ශ්‍රේෂ්ඨයාව හම්බ වුණේ නැහැ. මුණ ගැහුන්නේ. මහබෝසතාණන් වහන්සේ ඒ සාරා සංකේය කල්ප ලක්ෂ වාරය නොයේක් ජාතිවල ඉපදි පෙරුම්දම් පුරමින් එනකොට ඔහු නිරයේ ඔහු නරකයට වැටිලා ඒ උතුම් ශ්‍රේෂ්ඨයාව යලි කවදාවත් සසර ගමනේ මුණ ගැහුන්නේ කියනවා. නිරයෙන් තිරිසන් ලෝකෙට එනවා. තිරිසන් ලෝකෙන් යලි නිරයට යනවා. යලි කාලයකට පස්සේ තිරිසන් ලෝකෙට එනවා. ආයෙ වැටෙනවා නිරයට. මේ වගේ සතර අපායෙන් උඩට එන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මහණෙනි මේ සත්වයාගේ ජීවිතේට නිවන් අවබෝධ කරන්න තියෙන බාධා සහිත උපත් අතරේ නිරයත් තිරිසන් ලෝකයක් තරම් බිහිසුණු උපත් දෙකක් සම්බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් නොදකිමි. ඇයි පින්වතුනේ එතෙන්ට වැටුනොත් ලේසියෙන් ගොඩ එීමක් නැහැ. කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවා කියන එක වෙන්න පුළුවන් කියනවා. නිරේ උපන්න සත්වයා, තිරිසන් ලෝකේ උපන්න සත්වයා මනුස්ස ලෝකේ වගේ සුගතියකට එනවාට වඩා ඒ තරම් බිහිසුණුයි. නිරේ වැටුණා, තිරිසන් ලෝකේ වැටුණා. ඒ වාගේම දුක් විඳ දීර්ඝ ගමනක් ආවා. ඇවිල්ලා අසංකේය කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයකට පස්සේ උදා වුණා මහා භද්‍ර කල්පය. සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 5 නමක් ලොව පහළ වන අසිරිමත් කල්පය. ඒ නිසාම භද්‍ර සුන්දරයි කියා කිව් කල්පය. මේ භද්‍ර කල්පයේත් කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා සද්ධර්මා ලෝකේම ඒකාලෝක කරලා පිරිනුවම් පාවදාලා. ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ රාජ බවට පත් වෙලා වැඩ ඉන්න කාලේ ඔන්න අස්මින් කප්පේ සමුද්දම්හි මච්චෝ ආසින් තිමිංගලෝ. මේ මහා භද්‍ර කල්පයේ මං තිමිංගල මත්සේක් වෙලා සාගරේ ඉපදිලා හිටියා. ඔය තිමිංගල මත්ස්‍යයා කියලා කියන්නේ බොහෝම විශාල සිරුරක් තියෙන මත්ස්‍යයෙක්. දිස්වාහං සාගරේ නාවං ගෝච රත්ථ මුපාගමි. මං එදා දැක්කා කියනවා මේ විශාල ලී නැවක් මේ නෞකාව මහා සාගරේ ගමන් කරනවා. මේ නෞකාවේ මිනිස්සු ගොඩාක් ඉන්නවා මට පෙවුණා. ඉතින් මට හිතුණා මේ නැව බිඳලා මේ මිනිස්සුන්ව ගොදුරු කරගන්න ඕන කියලා. එතකොට මං මහා සැඩක මුහුදු ජලය කපාගෙන වේගෙන් පීනගෙන ගියා කියනවා නැව බිඳින්න. දැන් සුවිශාල ශරීරයක් තියෙන මාළු මේ ඒ කාලේ ලී නැව්වල තමන්ගේ ශරීරේ වද්දලා ලී නැව එහෙට මෙහෙට කඩලා දානවා.
එතකොට නැව ඇතුළට වතුර පිරුණාම මිනිස්සු මුහුදුපත් වෙනවා. ඒ මිනිස්සුන්ව ගොදුරු කරගන්නවා අර මත්ස්‍යයා. දැන් ඒකට තමයි මේ තිමිංගල මත්ස්‍යයා මේ සැරසෙන්නේ. දිස්වා මං වාණිජා බිහිතා බුද්ධ සෙට්ට මනුස්සරුන්. මං එහෙම වේගින් වතුර කපාගෙන එනවා දැක්ක මිනිස්සු හොඳටම බය වෙලා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේව සිහි කරන්න ගත්තා. ඒ අය බුදුරජාන් වහන්සේ සරණ ගියපු අය නැවේ හිටියේ. ඒ නිසා අර මත්ස්‍යයා එනකොට හිතට මරණ බය ආවා. මතක් කළේ බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේවම සිහි කරද්දී එකම ගෝසාවක් පැන නැග්ගා කියනවා. ගෝතමෝති මහා ගෝසං. ගෞතම කියන මහා ගෝසාවක් මේ නැවෙන් පැන නැග්ගා. ඒ ගෞතම කියන හඬ ඇහෙද්දී මට පෙර අතීතය මතක් වුණා. ඒ පෙර අතීතය කියන්නේ කොච්චර කාලයකට පෙරද? සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර. දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුවමඩලින් ගෞතම නමින් මෙයා අනාගතේ බුදු වෙනවා කියලා අහපු වචනේ මතක් වුණා. මතක් වෙනකොට හරිම දරුණු වේදනාවක් මගේ හිතේ හටගත්ත කියනවා. ඒක පින්වතුනි හිතා ගන්න පුළුවන් කොහොම සංවේගයක් හටගන්න ඇද්ද? මහා දරුණු වේදනාවක්. උහුල ගන්න බැරි වේදනාවක් මේ මත්ස්‍යයාගේ හදවතේ ඇති වුණා. ඒ වේදනාවෙන්ම වාවා ගන්නට බැරුව කලුරිය කළා. කාලක්‍රියා කරලා සාවත්තියන් කුලේ ඉද්දේ ජාතෝ බ්‍රාහ්මණ ජාතිකං. මං එතනින් මැරිලා උපන්නේ සැවැන්නුවර එක්තරා ධනවත් බමුණු පවුලක. බලන්න අර වචනෙට පැහැදිච්චි බුද්ධ කියන වචනයට බුදුරජාණන් වහන්සේ කියන වචනයට පැහැදිච්චි හිතුවිල්ලට මෙච්චර කාලයක් ගොඩින්ට බැරුව හිටපු නරකෙන් ගොඩට ආවා. ගොඩට ඇවිල්ලා ඔන්න සැවැත්නුවර එක්තරා බමුණු කුලයක උපන්න කියනවා. උප්පත්තියෙන් පස්සේ සත්‍යවරදී වියේ හිටපු මම දවසක් දැක්කා ලෝකේම බබුලෝමින් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේව. එතකොට මේ සිඟිති දරුවට වයස අවුරුදු 7යි. බුදුරජාණන් වහන්සේ දැක්කා. දැක්ක ගමන් හිත මේ ඇඟ කිලිපොලා ගියා. හිත ප්‍රීතියටපත් වුණා. අම්මගෙන් තාත්තගෙන් අවසර පැතුවා මට මහාන වෙන්න ඕන කියලා. මේ දරුවගේ ඇවිටිල්ල ඉවසන්න බැරුව අම්මයි තාත්තයි දෙන්න මේ දරුවාව අරගෙන ගිහිල්ලා දෙව්රම් විහිරේ පැවිදි කරන්න සූදානම් වෙනකොට බුදුරජාන් වහන්සේ ඉස්සරහට මේ දරුවාව එකතු කරන් යනකොට බුදුරජාන් වහන්සේ කතා කළා කියනවා. තදා දිස්වා මුනි ආහ චිරං ධම්මරුචීති මං. එදා බුදුරජාණන් වහන්සේ මාව දුටු මහා මුනීන්ද්‍රයන් වහන්සේ මට කතා කළා කියනවා. හා ධම්මරුචි බොහෝ කාලයකින් නොවේ දැක්කේ කියලා. ඇයි පින්වතුනි සාරා සංකේය කල්ප ලක්ෂයකට පස්සේ මේ දකින්නේ. කවදාවත් දැක්කේ නෑ. එතකොට මේකෙන් තේරෙනවා සංසාරයක තියෙන බිහිසුණු බව. මේ සංසාරේ දුගතියකට වැටුනොත් බේරෙන්න තියෙන අමාරුව. ඊළඟට පාප මිත්‍රයෙක්ගේ පවිටු ආශ්‍රයක් නිසා කොච්චර නස්පැත්තියක් මේ ජීවිතයකට වෙන්න පුළුවන්ද කියන එක. ඊළඟ කාරණේ තමයි සුළු මොහොතකට නිමේෂයකට හෝ සත්පුරුෂයෙක්ගේ ආශ්‍රය ලැබලා තිබුණොත්, සත්පුරුෂයෙක් කෙරෙහි හිත පැහැදිලා තිබුණොත්, ඒක කොච්චර යහපත පිණිස පවතිනවාද? ඒකත් මේ සිදුවීමෙන් හොඳට තේරෙනවා. ඒ නිසා පින්වතුනි සත්පුරුෂ ආශ්‍රය කියන එක අපේ ජීවිතයට පුදුමාකාර විදිහට වචනයෙන් ප්‍රමාණ කරන්න බැරි තරම් සත්පුරුෂ ආශ්‍රය අපිට උපකාරී වෙනවා. හැබැයි සත්පුරුෂයාව හරියට අඳුනා ගන්නට නම් අපිට ලොකු පින්බලයක් ඕනේ. ඒ සත්පුරුෂයන්ගේ ස්වභාවයන් ගැන මනාව දේශනා කළේ, මනාව පැහැදිලි කරලා දුන්නේ සත්පුරුෂ භාවයට පත්වෙච්චි බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ හිටපු රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා අතර අද අපි
එක රහතන් වහන්සේ නමකගේ ගාථා ඉගෙන ගන්නවා. ඒ තමයි විසාක පංචාලි පුත්ත කියන මහරහතන් වහන්සේ. මේ විසාක පංචාලි පුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මගධේ රජ කුලයක උපන්නේ. නම විසාක. පංචාලී කියන රාජ මහේෂිකාවගේ පුතා. ඒ නිසා තමයි පංචාලි පුත්ත කියලා ආමන්ත්‍රණය කෙරුණේ. ඉතින් සංසාරේ රැස් කරපු පිනක් තිබුණා. ඒ බලවත් පින්බලින් රාජ්‍ය සැප සම්පත් අත්හැරලා දාලා උන්වහන්සේ පැවිදි වුණා. පැවිද්දට පත්වෙච්චි ඒ මහරහතන් වහන්සේ හරි ලස්සනයි. ජීවිතේට ගොඩාක් වැදගත් වෙන ගාථා දෙකක් පස්චිම ජනයාට අනුකම්පා පිණිස වදාලා. මේ තමයි මේ ගාථා දෙක. නෞකිපේ නොච පරික්ඛිපේ පරේ න ඔක්ඛිපේ පාරගතං පරේ න චත්තවන්නං පරිසාසුභ්‍යහරේ අනුද්ධතෝ සම්මිත භානි සුබ්බතෝ. සත්පුරුෂයාගේ ස්වභාවය බලන්ට. එයා තමන්ව හුවා දක්වන කෙනෙක් නෙවෙයි. අනුන්ව හෙලා දමන්නේත් නෑ. රහතන් වහන්සේලා එක්ක ගැටෙන්ට යන්නෙත් නෑ. පිරිස මැද තමන්ගේ ගුණ කියන්ට යන්නෙත් නෑ. එයා චපල කෙනෙකුත් නෙවෙයි. ප්‍රමාණය දැනගෙනමයි කතා කරන්නේ. යහපත් පැවැත්මක්මයි තියෙන්නේ. ඔන්න සත්පුරුෂයෙක් අඳුනාගන්ට සත්පුරුෂයෙක් තුළ තියෙන ලක්ෂණ. සත්පුරුෂයාගේ ස්වභාවය මොකක්ද? එයා තමුන්ව හුවා දක්වන්නේ. අනුන්ව හෙලා පෙලා කතා කරන්නේත් නෑ. ඊළඟට රහතන් වහන්සේලා එකට වසන අයත් එක්ක ඝට්ටන ඇති කරගන්නේත් නෑ. පිරිස මැද්දේ තමන්ගේ ගුණ කියන්නේත් නෑ. නිකන් තමන් මේ මහා කෙනා විදිහට පෙන්නන්ට, උජාරුව පෙන්නන්ට ඒවාට උත්සාහ කරන්නේ. හැබැයි සත්පුරුෂයෙක්, හැබැයි කල්යාණ මිත්‍රයෙක්. ඉතින් මේ කියන ලක්ෂණ වදාලේ හැබැයිම රහත් මුනිවරුනේ. ඒ නිසා පින්වතුනේ මේ ලෝකේ ඉන්න බොරුකාරයෝ අඳුනගන්නට, මේ ලෝකේ අපිව රවට්ටන වංචාකාරයෝ අඳුනගන්නට අපි මේ ගාථා තමයි මුල් කරගන්න තියෙන්නේ. බලන්න ඕන මේ ගාථා වලින් කියන විදිහේ පුද්ගලයෝ මේ ලෝකේ බොරුවට තමන්ගේ ගුණ කියාගෙන, තමන්ගේ උජාරුව පෙන්නාගෙන, සමාජ මාධ්‍ය අස්සේ තමන්ගේ රහත් බවට නොයෙක් එක ඒවා හදාගෙන, තමන්ගේ මාර්ගඵලලාභී බවට නොයෙක් එක ඒවා හදාගෙන අමුතු නාඩගම් නටනකොට මේ සැබෑම රහත් මුනිවරුන්ගේ ගාථා මුල් කරගෙන තමයි අපිට හරි කෙනාව අඳුනන්න තියෙන්නේ. ඉතින් ඒකට නුවණ ඕන, ඒකට දක්ෂකම ඕන, ඒකට පින ඕන. ඔය ඔක්කොම ටික තිබ්බොත්නම් යම් පමණකට ජීවිතේ වරද්ද ගන්නේ නැතුව යාගන්ට පුළුවන්. ඊළඟට හැබැයි සත්පුරුෂයෙකුගේ ස්වභාවය තමයි කියනවා එයා චපල නෑ. චපල නෑ කියලා කිව්වේ මොකද්ද? කට්ට කෛරා ටික නෑ. තමන්ගාව මේ ගුණයක් නැතුව බොරුවට ගුණයක් පෙන්නගෙන ආටෝපේ නෑ. බාහිරින් තවරගත්ත සුදුහුණු නෑ. ආන් එහෙම කෙනාට තමයි කියන්නේ චපල නැති කෙනා කියලා. චපල නෑ. ප්‍රමාණය දැනගෙනමයි කතා කරන්නේ. යහපත් පැවැත්මක්මයි තියෙන්නේ. කියන්නේ ප්‍රමාණය දැනගෙන කතා කරනවා කියලා කියන්නේ ශාසනය තුල ධර්ම කතාව. ධර්මයට අනුගත කතාව. මිතභානී කියලා කියන්නේ අඩුවෙන් කතා කරනවා කියන එක නෙමෙයි. යම් කතාවක බොරුව නැද්ද? යම් කතාවක කේලම නැද්ද? යම් කතාවක පරුස වචන නැද්ද? යම් කතාවක මේ මනුස්සයාගේ ජීවිතයට කිසිම ප්‍රයෝජනයක් නැති හිස් කතාව නැද්ද? බොරු කේලම් හිස් වචන පරුස වචන වලින් තොර ජීවිතයට යහපත උදා කරන
දහම් කතාව අර්ථ කතාව යම් කෙනෙක් කරනවාද ආන් ඔහු වචනේ පමණ දන්නේය. එනිසා මේ ප්‍රමාණය දන්නවා කියන එක එහෙම තේරුම් ගන්න ඕන එක. යහපත් පැවැත්මක්මයි තියෙන්නේ. කය වචනයත් හොඳට සංවර කරගෙන වාසය කරන්නේ. ඊළඟට උන්වහන්සේ වදාලා සුසුකුම නිපුණත් දස්සිනා මති කුසලේන නිවාත බුද්ධිනා සංසේවිත බුද්ධ සීලිනා නිබ්බාණං නහි තේන දුර්ලභං. හරි විස්මය ජනක ගාථාවක්. මේ ශාසනය තුල පැවිද්දෙන් වැඩිහිටි භාවයට පත්වෙච්ච උත්තමයෝ ධර්මයට හරි කීකරුයි. කිව්වේ ඒ කාලේ වැඩ හිටපු ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේලා ධර්මයේ තුල කාලයක් ඉන්නවා කියලා කියන්නේ ශාසනය තුල කාලයක් ඉන්නවා කියලා කියන්නේ උන්වහන්සේලා ගුණ නුවණින් මෝරනවා. සීලයෙන් මෝරනවා. ඥානෙන් මෝරනවා. ධර්මයට ඇති කීකරු බවින් මෝරනවා. ආන් එහෙම මේරු වැඩිහිටි උත්තමයෝ ඉන්නවා කියනවා. ඊතා සූක්ෂම වූ නිපුණ වූ සද්ධර්මයේ අර්ථ උන්වහන්සේලා දන්නවා. ප්‍රඥාව ඇති කර ගන්නට හරීම දක්ෂයි. ඒ උතුමන් ඇසුරු කරන භික්ෂුවකට අමා නිවන ලැබීම දුර්ලභ දෙයක් නෙවෙයි. බලන්නේ ගාථාව. ඒ බඳු සත්පුරුෂ උත්තමයෝ ඇසුරු කරන්නට ලැබුණොත් අමා නිවන ලබනවා කියන එක දුර්ලභ එකක් නෙවෙයි කියනවා. එහෙනම් දුර්ලභ මොකද්ද? සත්පුරුෂ ඇසුර. දුර්ලභ දේ තමයි සත්පුරුෂ ඇසුර. සද්ධර්මය පවසන සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේම කියන සත්පුරුෂයාය දුර්ලභ. කල්යාණ මිත්‍රයාය දුර්ලභ. දුර්ලභ වූ සත්පුරුෂයා මුණ ගැහුනොත් දුර්ලභ වූ කල්යාණ මිත්‍රයා මුණ ගැහුනොත් එයාට නිවන ලබනවා කියන එක නෙමෙයි දුර්ලභ. දුර්ලභම දේ සත්පුරුෂ ඇසුර. ඒ නිසා අපි අපේ ජීවිතේ පතන්ට ඕන දෙයක් සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ලැබේවා. අපි අපේ ජීවිතේ නිරාන්තරයෙන් ආසා කරන්ට ඕන දෙයක් සත්පුරුෂයෝම ඇසුරු කරන්ට ලැබේවා. මහබෝසතන් වහන්සේ සසරේ එනකොට ඒ ජාතිවල බෝසත් උපතේදී නිතර පතපු එකක් ජාතක කතාවේ අන්තර්ගත වෙනවා. අනේ මට සත්පුරුෂයෝම දකින්ට ලැබේවා. මට සත්පුරුෂයෝත් එක්කම අල්ලාප සල්ලාප කරන්නට ලැබේවා. ඒ සත්පුරුෂයෝ සමීපේ වසන්ට ලැබේවා. ආන් හිම පැතුව කියනවා. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය කියන්නේ ඒ වගේ අසිරිමත් එකක්. අපේ ජීවිතයට සියලු සම්පත්තිය සියලු සැපත උදා කරවන්නේ සත්පුරුෂ සම්පත්තියෙන්, කල්යාණ මිත්‍ර සම්පත්තියෙන්. ඒ නිසා ඒ බඳු උත්තමය අසුරු කරන කෙනෙකුට නිබ්බාණං නහි තේන දුර්ලභං. නිවන් දකින්නවා කියන කාරණේ දුර්ලභ දෙයක් නෙමෙයි. මේ විසාක පංචාලිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ අනිත් භික්ෂූන්ට කල්යාණ මිත්‍රෙක් වෙච්චි සත්පුරුෂයෙක් වෙච්චි සද්ධර්ම කතාවම කරපු කෙනෙක්. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ හිටියා. ওই කාලේ මේ විසාක පංචාලිපුත්ත කියන මේ මහරහතන් වහන්සේත් වැඩ වාසය කළේ විශාලාවෙමයි. එදා භික්ෂූන්ගේ උපස්ථාන ශාලාවේ මේ විසාක පංචාලිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් හට ධම්මියා කතාය සන්දස්සේති උතුම් ධර්ම කතාවෙන් කරුණු දක්වනවා. සමාදපේති ධර්මයේ තුලම සමාදන් කරවනවා. සමුත්තේජේති ධර්මයේ හැසිරීම පිණිස උත්සාහවත් කරවනවා. සම්පහන්සේති මේ ධර්ම කතාවෙන් හිත සන්තෝෂයටපත් කරවනවා. පෝරියා වාචාය ඊටාම වැදගත් ශිෂ්ට සම්පන්න වචන වලින් විස්සට්ඨාය කිසි පැකිලීමක් නැති එකකට එකක් අවුල් වෙන්නේ නැති වචන වලින් අනේල ගලාය ගලාගෙන යන වචන වලින් අත්තස්ස විඤ්ඤාපනිය
හොඳට අර්ථ මතුවෙවි එන විදිහට පරියාපන්නා අනිශ්චිතාය සසරේ ඇලෙන්නේ නැති වෙන විදිහට ආර්ය සත්‍යම ඉස්මතු කර කර ධර්ම කතාව කරනවා. බලන්න එතකොට මේ විසාක පංචාලි පුත්ත කියන අද අපි මේ ඉගෙන ගන්න උතුම් රහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂූන්හට හරියට උපකාර කරපු රහතන් වහන්සේ නමක්. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය උපස්ථාන ශාලාවේ කරපු දහම් කතාව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. හවස් කාලේ බුදුරජාණන් වහන්සේ මේ උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කරලා පැන වූ ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අද දවසේ ඊටාම ලස්සන විදිහට කරුණු කාරණා දක්වමින් උනන්දු කරවමින් උත්සාහවත් කරවමින් බොහොම වැදගත් ශිෂ්ට සම්පන්න වචන වලින් කිසි පැකිලීමක් නැතුව ගලාගෙන යන විදිහට චතුරාර්ය සත්‍ය කියා දුන්නේ කවුද? එතකොට අර භික්ෂුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ විසාක පංචාලි පුත්ත තෙරුන් වහන්සේ තමයි උපස්ථාන ශාලාවේදී භික්ෂූන්ට ලස්සනට ධර්ම කතා කළේ. සමාදන් කෙරෙව්වේ. උත්සාහවත් කෙරෙව්වේ. සතුටු කෙරෙව්වේ. ස්වාමීනි ඒ තෙරුන් වහන්සේ බණ කියනකොට වචන හරි වැදගත්. ශිෂ්ට සම්පන්නයි. අර්ථ එකින් එක ඉස්මතු වෙවි එනවා. ඊළඟට ස්වාමීනි එකකට එකක් පැකිලෙන්නේ පැටලෙන්නේ නෑ. චතුරාර්ය සත්‍යමයි උන්වහන්සේ වදාළේ. එහෙම කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔය දැන් භික්ෂූන් ඔය ගුණ වර්ණනාව කරනකොට මේ විසාක පංචාලි පුත්ත තෙරුන් වහන්සේත් ඔතන වැඩ හිටියා. බුදුරජාන් වහන්සේ විසාක පංචාලි පුත්ත තෙරුන් වහන්සේ දෙසට හැරිලා සාදුකාර පැවැත්තුවා. සාදු සාදු විසාක සාදුකෝත්වං විසාක භික්ඛු ධම්මියා කතාය සන්දස්සේසි. විසාකය බොහෝම හොඳයි. බොහෝම හොඳයි. ඔබ භික්ෂූන්ව දහම් කතාවෙන් සමාදන් කරවන එක කරුණු දක්වන එක උත්සාහවත් කරවන එක ඒක බොහොම හොඳයි. ඔබේ වචන ඊටාම ශිෂ්ට සම්පන්නයි. කිසි පැකිලීමක් නැහැ ගලාගෙන යනවා අර්ථය මතුවෙනවා. මේ සසරේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා විසාක පංචාලි පුත්තය ඔබ මේ භික්ෂූන්ට දහම් කතා කරන්නට කියලා බුදුරජාන් වහන්සේ විසාක පංචාලි පුත්ත තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. සාදුකාර දුන්නා. ශාස්ත්‍රුන් වහන්සේගේ පවා සාදුකාරයට ලක් වෙච්චි උදාර ජීවිතයක් තිබුණ රහතන් වහන්සේ නමක්. බලන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතනදී භික්ෂූන්ට ලස්සන ගාථා කියලා දුන්නා. නභාසමානං ජානන්ති මිසං බාලේහි පණ්ඩිතං භාසමානං ච ජානන්ති දේසින්තං අමතං පදං. එකතු වෙලා ඉන්න පිරිස අඥාන පිරිසක් නම් ධර්ම දේශනා කරන නුවණැත්තෙක්ව උනත් හඳුනාගන්නේ නැහැ. හැබැයි අමා නිවන ගැන ධර්ම දේශනා කරද්දී නුවණැත්තන්ට පුළුවන් ඔහුව හඳුනා ගන්නට. එතකොට නුවණ තියෙන කෙනෙක් ධර්ම දේශනාව ගැන අවධානය යොමු කළ යුත්තේ මේ කියා දෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අමා නිවන පිණිස දේශනා කළ ධර්මයේද. ඒක තමයි මිනුම් දණ්ඩ. ඒ කාලේ භික්ෂූන් ඇතැන් වෙලාවට උපාසකයොත් එක්ක දහම් කතා කරනවා. එතකොට උපාසක පිරිස චිත්ත ග්‍රහපති වගේ උපාසකවරු ඒ භික්ෂූන්ගෙන් කෙලින්ම අහනවා ස්වාමීනි කිම ඔය වචනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයක්ද? එතකොට ඒ භික්ෂූන් කියනවා ඔව් උපාසකය මේ වචනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයකි. එතකොට දෙපිරිසෙම අනුමෝදන් වෙලා ධර්මය අහනවා.
එතකොට දෙපිරිසම බැඳුනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. දෙපිරිසම බැඳුනා ගෞරව කළා ශාස්ත්‍රුන් වහන්සේට. අන්න හරි තැන. අද වරද්ද ගන්නවා බණක් කිව්වොත් එහෙම ඒ දේශකයාට අමුතු බන්ධනයක් ඇති කර ගන්නවා. ඊළඟට දේශකයාගේ මාර්ගඵල හොයන්න බලනවා. දේශකයා අවබෝධ කරගත්ත එකක්ද කියන්නේ කියලා හොයනවා. ඒ හින්දා හරි ගුරු ඇසුරක් නැති හරියට දහමක් කියන්ට මේ උපදේශයක් නොලැබූ මඟ පෙන්වීමක් නැති ඈයෝ මේ මිනිස්සුන්ව තමන්ට පහදෝ ගැනීම පිණිස ඒකටම ගැලපෙන ධර්මයක් කතා කරන්න සුදුසු නැති වචන වලින් මිනිස්සුන්ව තොඳුල් කර කර බණ කියනවා අපි දකිනවා. ඒ නිසා මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ පින්වතුනි සත්පුරුෂ ආශ්‍රයක කල්යාණ මිත්‍ර ආශ්‍රයක සත්පුරුෂ මඟ පෙන්වීමක කල්යාණ මිත්‍ර මඟ පෙන්වීමක පහස නොලැබීම නිසා. ඒකයි හේතුව. ඉතින් මෙව්වගෙන් අපි තේරුම් ගන්න ඕන සත්පුරුෂයා කියන කෙනා කොච්චර අපි ජීවිතයට උපකාරද කියන එකනේ. භාසයේ ජෝතයේ ධම්මං පග්ගන්නේ ඉසිනං දජං සුභාසිත දජා ඉසයෝ ධම්මෝහි ඉසිනං දජෝ. හරි ලස්සනයි. ධර්මයමයි පවසන්ට ඕන. ධර්මයමයි බබළුවන්ට ඕන. ඍෂිවරුන්ගේ දජය හයියෙන් අල්ලා ගන්නට ඕන. ඍෂිවරු ඉන්නේ ශ්‍රී සද්ධර්මයේ දජය කරගෙනයි. ශ්‍රී සද්ධර්මයේ තමයි ඍෂිවරුන්ගේ දජය. එතකොට මේ අපි ඉගෙන ගන්න ධර්මය කියලා කියන්නේ කුමක්ද? මහා ඍෂි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ ලෝකයට පහළ වූ මහා ඍෂි සම්බුදුරජාණන් වහන්සේලා දජය කොටගෙන වාසය කළ දෙයයි. ඒ ධර්මයයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේත් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා මුල් අවදියේ බුදුරජාණන් වහන්සේ උරුවේලාවේ නේරංජරා නදී තෙර අජපාල කියන නුගරුක් සෙවණේ වැඩ වාසය කරන කාලේ බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුවිල්ලක් උපන්න. දැන් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු මං ගුරුවරයෙක් නැතුව ගෞරව සත්කාර කොට පුද සත්කාර කොට වාසය කරන්න කෙනෙක් නැතුව වාසය කරන එක මට සුදුසු දෙයක් නෙමෙයි. මං කාවද ගුරුවරයා ආචාර්යවරයා විදිහට තෝරගන්නේ. යම් හේකින් සීලයකින් අනුග්‍රහ ලැබිය හැකි, සමාධියකින් අනුග්‍රහ ලැබිය හැකි, ප්‍රඥාවකින් විමුක්තියකින් විමුක්ති ඥාන දර්ශනයකින් අනුග්‍රහ ලැබිය යුතු කෙනෙක් තමයි ගුරුවරයා බවට පත් කරගත යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලනවා තථාගතයන් වහන්සේට ගුරුහරුකම් ලබා දිය හැකි, අවවාදයක් අනුශාසනාවක් ලබා දිය හැකි කෙනෙක් ලොව සිටීද? සමස්ත ලෝක ධාතුවේම එහෙම කෙනෙක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තීරණය කළා එහෙනම් ඉතින් මම ශ්‍රී සම්බුද්ධත්වයට පත්ුනේ යම් ධර්මයක් අවබෝධ කළ නිසාද ඒ ධර්මයම මං ගුරුතන්හි තබා ගන්නවා. ඒ ධර්මයටම මං පුද සත්කාර කර ගන්නවා. ඒ ධර්මයේම දජය කොටගෙන වාසය කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට හිතනකොටම ඔය හිතුවිල්ල දැක්ක කියනවා සාම්පති කියන බ්‍රහ්ම රාජයා. සාම්පති බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා පිණිස ස්තුති ගායනා පිණිස ලස්සන ගාථා 3ක් වදාලා. මේ ගාථා අපිට ඉතාම වැදගත්. යේ චබ්බතිතා සම්බුද්ධා යේ ච බුද්ධා අනාගතා යෝ චේතරහි සම්බුද්ධෝ බහුන්නං සෝකනාසනෝ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අතීතයේ යන්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියාද අනාගතයේ උවත් යන්තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද
බොහෝ දෙනෙකුගේ ශෝක තැවුල් නසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ වර්තමානයේ වැඩ ඉන්නවද? සබ්බේ සද්ධම්ම ගරුණු විහංසු විහරන්තිච අතෝපි විහරිස්සන්ති ඒසා බුද්ධාන ධම්මතා. අතීතයේ වැඩ සිටිය දැන් පහළ වී වදාළ අනාගතයේ වැඩ වසන්නා වූ සියලු බුදුවරයන් වහන්සේලා සද්ධර්මයේම ගුරු තනතුරේ තබා ගත්තා. ඒක බුදුවරයන් වහන්සේලාගේ ධර්මතාවයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවයක්. තස්මාහි අත්තකාමේන මහත් මභිකංකතා සද්ධම්ම ගරුකාතම්බෝ සරං බුද්ධාන ශාසනං. ඒ නිසා තමන්ගේ ජීවිතයේ යහපත කැමති වෙන කෙනා, මහත් වූ දියුණුව කැමති වෙන කෙනා, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන කෙනා සද්ධර්මයටමයි ගරු කළ යුත්තේ. සද්ධර්මයටමයි ගරු කළ යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ගාථා මේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ යහපත කැමති නම්, යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ හිතසුව කැමති නම්, දියුණුව කැමති නම්, යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිතර සිහි කර කර ශ්‍රාවකයෙක් විදිහට ගුණ පුරනවා නම් එයා සද්ධම්ම ගරුකාතබ්බෝ ධර්මයටමයි ගරු කළ යුත්තේ. ධර්මයටමයි ගරු කළ යුත්තේ. ධර්මයේ වනාහි ශ්‍රී සම්මා සම්බුදු තිලෝගුරු අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන මොහොතේ ශාස්ත්‍රු තනතුර ශාස්තෘත්වයේ පිහිටෙව්වේ සද්ධර්මයයි. ආනන්දය අදින් පසු මා විසින් දේශනා කරන ලද යම් ධර්මයක් ඇද්ද, මා විසින් පනවන ලද විනයක් ඇද්ද, එය ඔබට ශාස්ත්‍රු වන්නේය කියා. ඒ නිසා පින්වතුනි, අපි ධර්මයට ගරු කළොත් තුන් ලෝකාග්‍ර අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂ වාරයක් පාරමී ධර්මයන් පූර්ණේ කොට උන්වහන්සේගේ තීක්ෂණ නුවණින් අවබෝධ කොට වදාළ, ඒ අවබෝධ කොට තමන් වහන්සේද ගුරුතන්හි තබා ගෞරව කළ සද්ධර්මයට අපි ගරු කළොත් එහෙම ඒ අපට බොහෝ කල ජීවිතයේ යහපත පිණිස, හිතසුව පිණිසම හේතු වෙනවා. ඒ නිසා ධර්මයට ගරු කරන්න, ධර්ම කතාව කරන්න, ධර්ම දානයේ යෙදෙන්න, ධර්මයේ නිතර සිහි කරන්න, ධර්මයේ මෙනෙහි කරන්න, ධර්මයේ සජ්ජායනා කරන්නට, ධර්මයට ගරු සත්කාර කරමින් තමන්ගේ ජීවිතය ගත කරන්නට අද මේ ධර්ම ගෞරවය ගැන මේ ලස්සන බණපදයක් අපට අහන්න ලැබුණේ. ඊළඟට සත්පුරුෂ ඇසුර ගැන ලස්සන බණපදයක් අහන්න ලැබුණේ. ඊළඟට සංසාර ගමනක තියෙන භයානකකම ගැන මේ හැම දෙයක්ම අපිට අහන්න ලැබුණේ රහතන් වහන්සේලා නිසා. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන ඉගෙන ගනිද්දී තමයි අපිට මේ කරුණු කාරණා කොහොම කතා කරන්න ලැබුණේ. ඉතින් ධම්ම රුචි නමින් සම්බුද්ධ ශාසනයේ අරහත්ත්වයේ පසක් කළ ඒ උතුම් රහතන් වහන්සේටද, විසාක පංචාලි පුත්ත මහ රහතන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපහටද සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මය වූ අපි පළමු කොට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර
පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත වූ පුණ්‍ය ආශිර්වාදයත් බුද්ධ රත්නයේ ආශිර්වාදයත් ධර්ම රත්නයේ ආශිර්වාදයත් සංඝ රත්නයේ ආශිර්වාදයත් පින්පෙත් අනුමෝදනාවෙන් සතුටු සිත් ඇති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් මාර්තු මාසයේ දෙවන දින උපන් දිනය සැමරූ ජපානයේ සේවයේ නියුතු පින්වත් මලිත් රන්දුනු දහනායක මහතාගේ ජීවිතයට සැලසී ඒ මහත්මයාට නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ජීවිතයේ යහපත උදා කරවන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම සත්පුරුෂ ඇසුරම නිරන්තරයෙන් ලැබේවා. සුවසේ ජීවිතයට පින් කරගෙන සුවසේම ගුණදහම් දියුණු කරගෙන ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ එතුමාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ තංගල්ල වගේගොඩ සෙව්වන්දී නිවසේ පදිංචිව සිට මියගිය පින්වත් සිරිපාල දහනායක පියාණන්ටත් සැලී වික්‍රමරත්න මිත්තනියට සහ ඩී.කේ. වීරකෝන් රත්නායක මුත්තණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පොළොම්මාරුව කච්චේරිය නිවසේ විසූ චාලිස් දහනායක මුත්තණුවන්ටත් ජුස්තිනා වීරකෝන් රත්නායක මිත්තනියට සහ අකාලේම මිය පරලෝ යන්ට යෙදුනා වූ අමිත් ප්‍රියදර්ශන සහ ලක්ෂාන් සමරසිංහ යන සහෝදර දෙපළටත් මහින්ද රෝහණ දහනායක බාප්පාටත් බන්දුමති වීරකෝන් රත්නායක පුංචි අම්මා ඇතුළු අද දායකත්වයේ දරන මේ පින්වත් මලිත් රන්දුනු මහත්මයාගේ නමින් යන්තාක් මිය යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු දෙනාටම පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ මේ පුණ්‍යානුමෝදනාවන්ගෙන් ඒකාන්තයෙන්ම සැපවත් වෙත්වා සුවපත් වෙත්වා මේ දුක් සහිත වූ සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින තංගල්ල වගේගොඩ සෙව්වන්දී නිවසේ පදිංචි පින්වත් W රත්නායක මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන්ව මෑණියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. ගුවන්තොටුපළේ සේවයේ නියුතු ශානිකා සෙව්වන්දී දහනායක සහෝදරියට සහ ඇගේ ස්වාමි පුරුෂයා වන බන්ධනාගාර සේවයේ නියුතු පින්වත් තිසර වන්නේ ආරච්චි මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම එතුමාගේ දෙමාපියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන පින්වත් මලිත් රන්දුන දහනායක මහත්තා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත සැලසේවා. ඒ අය කරන කියන රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව සුවසේම ගුණධම් දියුණු කරගන්නටත් තවදුරටත් සුවසේ පින් කරගන්නටත් ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් ලැබෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහ සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුල උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේම ධර්මයේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.